හොඳයි මේ ගාන. දිග මීටර 50ක් වූද මීටරයට කිලෝග්‍රෑම් 10ක ස්කන්ධයකින් යුක්ත වූද යකඩ නලයක් තුලින් සෙල්සියස් 100 උෂ්ණත්වයේ පවතින හිමාලය ගමන් කරයි. හිමාලය නලය තුලට ඇතුල් වන විට නලයේ උෂ්ණත්වය සෙල්සියස් 15ක් වේ. යකඩවල විශිෂ්ට තාපධාරිතාව 500යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්ද ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය 2.26 ගුණ කිරීම 10.6යි කිලෝග්‍රෑමයට ජූල්ද නම් නලයෙන් හිමාලයේ නිදහසේ පිටවෙන්නට පටන් ගැනීමට පෙර ජලයේ වශයෙන් අවක්ෂේප වෙන අවම හිමාලයේ ස්කන්ධය කොපමණද? මීටර 50ක් දිග යකඩ නලයක්. මීටර 50ක් දිග යකඩ නලයක් තියෙනවා. මේක දිග මීටර 50යි. ඒකක දිගක ස්කන්ධය තමයි දීලා තියෙන්නේ. ඒකක දිගක ස්කන්ධය මීටරයට කිලෝග්‍රෑම් 10යි. ඒ කියන්නේ මීටරයක් දිගක ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. ඒතර මේකේ මුළු ස්කන්ධය හොයන්න නම් මීටර 50ක් තියෙන නිසා 50 ගුණ කරන්න ඕන 10න්. 500යි කිලෝග්‍රෑම්. යකඩ නලයේ මුළු ස්කන්ධය කිලෝග්‍රෑම් 500යි. දැන් මේකේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 15යි. සෙල්සියස් 15 උෂ්ණත්වයේ තියෙන ආරම්භයේදී. දැන් මේ සෙල්සියස් 15 උෂ්ණත්වයේ තියෙන යකඩ නලයට හිමාලය ලබා දෙනවා. ඒ කියන්නේ යකඩ නලය තුලින් හිමාලය යන්න සලස්වනවා. යකඩ නලය තුලට හිමාලය ඇතුල් කරනවා. එතකොට මේ හිමාලයේ උෂ්ණත්වය සෙල්සියස් 100යිනේ. හිමාලයේ උෂ්ණත්වය සෙල්සියස් 100යි. එතකොට යකඩ නලයේ උෂ්ණත්වය සෙල්සියස් 15 නිසා හිමාලය යකඩ නලයේ ගැටුණාම යකඩ නලයේ තාපය අවශෝෂණය කරනවා. යකඩ නලයේ තාපය අවශෝෂණය කරනවා. හිමාලය මගින් තාපය පිට කරනවා. දැන් හිමාලය තාපය පිට කරපුවාම හිමාලය ඝනීභවනය වෙනවා. හිමාලය ඝනීභවනය වෙන්නේ සෙල්සියස් 100 ජලයේ බවට. සෙල්සියස් 100 හිමාලය සෙල්සියස් 100 ජලයේ බවට ඝනීභවනය වෙනවා. යකඩ නලය මගින් ඒ තාපය අවශෝෂණය කරනවා. හිමාලයේ තාපය පිට කරනවා. යකඩ නලයේ තාපය අවශෝෂණය කරනවා. දැන් ඔහොම දිගටම තාපය ලබා දෙනකොට ඔදිර දිගටම නලය තුලින් හිමාලය යන්න සලස්සපුවාම නැත්නම් නලය තුලට හිමාලය ඇතුල් කරනකොට නලයේ උෂ්ණත්වය සෙල්සියස් 15 ඉඳලා ටික ටික වැඩි වෙනවා. නලයේ උෂ්ණත්වය සෙල්සියස් 100 දක්වා වැඩි වෙන තුරු හිමාලය ඝනීභවනය වීම සිද්ධ වෙනවා. මොකද නලයේ උෂ්ණත්වය සෙල්සියස් 100 දක්වා වැඩි වෙන තුරු හිමාලය නලය සමග ගැටුණම හිමාලය මගින් තාපය පිට කරනවා. නලය මගින් තාපය අවශෝෂණය කරනවා. හැබැයි සෙල්සියස් 100ටපත් වුණාට පස්සේ හිමාලයේ උෂ්ණත්වය සෙල්සියස් 100යි. එතකොට නලයේ උෂ්ණත්වය සෙල්සියස් 100යි. එතකොට සෙල්සියස් 100 හිමාලය සෙල්සියස් 100 නලය සමග ගැටුණාම හිමාලය මගින් තාපය පිට කරන්නේ නැහැ. එතකොට හිමාලයට පුළුවන් අනිත් පැත්තෙන් පිට වෙන්න. ඉතින් එතකන් ඒ කියන්නේ නලයේ උෂ්ණත්වය සෙල්සියස් 100 බවට පත් වෙන තුරු
හිමාලයට නලයට හිමාලය ඇතුළු කළාම නලය මගින් හිමාලයෙන් තාපය අවශෝෂණය කරනවා. ඉතින් අපෙන් අහන්නේ මෙතන මේ නලේ අනික් කෙළවරෙන් හිමාලයේ පිට වෙන්න කලින් කොච්චර ස්කන්ධයක් ජලයේ විදියට ඝනීභවණය වෙනවද කියලා. හිමාලයේ කොපමණ ස්කන්ධයක් ඝනීභවණය වෙනවද කියලා. ඉතින් නලයේ උෂ්ණත්වය සෙල්සියස් 15 ඉඳලා සෙල්සියස් 100 දක්වා වැඩි වෙන තුරු අවශෝෂණය කරනු ලබන තාප ප්‍රමාණයට සමාන තාප ප්‍රමාණයක් හිමාලය මගින් පිට කරනකොට වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපයේ විදිහට වාෂ්පීකරණයේ গুপ্ত තාපයේ විදිහට හිමාලයෙන් පිට කරද්දී ඝනීභවණය වෙන හිමාලය ස්කන්ධය තමයි ඔය අවම හිමාලය ස්කන්ධය වෙන්නේ. ඒ කියන්නේ නලයේ උෂ්ණත්වය සෙල්සියස් 15 ඉඳලා සෙල්සියස් 100 දක්වා වැඩි වෙනවනේ. එතකොට නලයේ යම් තාප ප්‍රමාණයක් අවශෝෂණය කරගන්න ඕනේ. එතකොට ඒ තාපය අවශෝෂණය කරගන්නේ හිමාලයෙන්. ඉතින් හිමාලයෙන් එච්චර තාප ප්‍රමාණයක් පිට කරලා හිමාලයේ 100 ජලයේ බවට පත් වෙනකොට කොපමණ හිමාලයේ ස්කන්ධයක් ඝනීභවණය වෙනවද කියලා හොයන්න ඕන. එච්චර තාප ප්‍රමාණයක් පිට කරන්න නම් කොපමණ හිමාලයේ ස්කන්ධයක් ඝනීභවණය වෙන්න ඕනද? ඒකයි හොයන්න තියෙන්නේ. එතකොට අපි මෙහෙම කරමු. දැන් හිමාලයේ තාපය පිට වෙන්නේ. හිමාලයෙන් තාපය පිට වෙලා හිමාලය 100 ජලයේ බවට පත් වෙනවා. එතකොට හිමාලය මගින් පිට කරන තාප ප්‍රමාණය ml. හිමාලය ස්කන්ධයේ m නම් වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය L කියලා ගත්තාම හිමාලය මගින් පිට කරන තාප ප්‍රමාණය ml. ඒතර ඕක සමාන වෙනවා යකඩ නලයේ මගින් අවශෝෂණය කරන තාප ප්‍රමාණයට. එතකොට යකඩ නලයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 500යි. යකඩවල විශිෂ්ට තාපධාරීතාවයත් 500යි. එතකොට යකඩ නලයේ පත් වෙන උෂ්ණත්වාන්තරය සෙල්සියස් 15 ඉඳලා 100 දක්වා තමයි යකඩ නලයේ උෂ්ණත්වය වැඩි වෙන්නේ. එතකොට 100න් 15ක් අඩු කරන්න 85යි. m තමයි අපිට හොයන්න ඕන. m සමානයි මෙතන අපිට ලැබෙනවා 5 25 ගුණ කිරීම 85 ගුණ කිරීම 10 කියලා. L වලින් බෙදන්න. ඒ කියන්නේ 2.26 ගුණ කිරීම 10 6 වෙනි බලය. 85න් ගුණ කරන්න ඕන 2.26න් බෙදන්න ඕන. මෙතන 10 4 10 6න් බෙදපුවාම 10 ඍණ 2යි කියලා එනවා. ඒ බෙදීමට 10 ඍණ 2 කියලා එන්නේ. අපි දැන් ඔය හොඳයි ඔය 25 85න් ගුණ කරලා 2.26න් බෙදමු. 25 ගුණ කිරීම 85 බෙදීම 2.26 940.26 කියලා එනවා. ඉතින් මේක සමානයි 10 ඍණ 2 හින්දා 9.4යි බිංදුවයි 3 ආසන්න වශයෙන් 9.4යි බිංදුවයි 3යි කිලෝග්‍රෑම්. ඔච්චර හිමාලය ස්කන්ධයක් ඝනීභවණය වෙනවා. හොඳයි ඊළඟ ගාන. ද්‍රවයක ගිල්ව ඇති දඟරයකට 55 වොට් සමතාවෙන් ශක්තිය සැපීමෙන් ද්‍රවය නටවනු ලැබේ.
ද්‍රවයක ගිල්ව ඇති දඟරයක 50 දඟරයකින් 55 වොට් සමතාවයෙන් ශක්තිය සැපයීමෙන් ද්‍රවය නටවනු ලැබේ. එවිට මිනිත්තුවට ග්‍රෑම් 8.52 නියත ශීඝ්‍රතාවයකින් ද්‍රව වාෂ්පීභවනය වේ. ක්ෂමතාවයේ 34 වොට් දක්වා වෙනස් කළ විට වාෂ්ප ඝනීභවනය වෙන ශීඝ්‍රතාවය 4.97 මිනිත්තුවට ග්‍රෑම් වේ. ද්‍රවයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය සහ විනාඩියකදී සිදුවන තාප හානියත් ගණනය කරන්න. හොඳයි දැන් මෙන්න මෙහෙමනේ තියෙන්නේ ද්‍රවයක් තුල ගිල්ලලා තියෙනවා දඟරයක් තාපන දඟරයක් මේකේ ක්ෂමතාවය 55 වොට් 55 වොට් තාපන දඟරයක්. එතකොට මේ ද්‍රවය නටවනවා. ඒ කියන්නේ මේක තාපාංකයටපත් වෙනවා. ওই පද්ධතිය තාපාංකයටපත් වුනහම තමයි නටන්නේ. ඔන්න 55 වොට් සමතාවයෙන් මේක තාපාංකයටපත් වෙනවා. ඒ ද්‍රවයේ තාපාංකයට. ඒ ද්‍රවයේ තාපාංකයටපත් වෙනවා. ඒක මොකක් හරි අගයක් එක අපිට දීලා නැහැ. අපිට ඒක ඕනත් නැහැ. එතකොට තාපාංකයටපත් වුනහම මේ සපයන ක්ෂමතාවයෙන් වැඩ දෙකක් වෙනවා. දැන් මේ තාපාංකයටපත් වෙලා තියෙන ද්‍රවයට මේ තාපන දඟරයෙන් සපයන සමතාවයේ මගින් වැඩ දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි ද්‍රවය වාෂ්පීකරණය වෙනවා. ද්‍රවයේ වාෂ්පීකරණය වෙනවා. එහෙම වාෂ්පීකරණය වෙන ශීඝ්‍රතාවය 8.52 ග්‍රෑම් මිනිත්තුවට. ද්‍රවයේ වාෂ්පීකරණය වෙනවා. තවත් තාප ප්‍රමාණයක් පරිසරයට හානි වෙනවා. මොකද තාපාංකයටපත් වෙලා තියෙන පද්ධතියේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා වැඩි කියන උපකල්පනය කළොත් අපි පරිසරයට තාපේ ප්‍රමාණයක් හානි වෙනවා. එතකොට ද්‍රවය වාෂ්පීකරණය වීම සඳහා ද්‍රවයට සපයන තාප ප්‍රමාණය සහ පරිසරයට හානි වෙන තාප ප්‍රමාණය කියන දෙකේ එකතුව සපයන තාපයට සමානයි. එතකොට අපි ගත්තොත් එහෙම මිනිත්තුවක් තුල සපයන තාප ප්‍රමාණය 55 වොට් සමතාවයේ තියෙන දඟරේ මගින් මිනිත්තුවක් තුල මේ පද්ධතියට සපයන තාප ප්‍රමාණය සමාන වෙනවා. මිනිත්තුවකදී ද්‍රවය වාෂ්පීකරණය වෙන්න වීම සඳහා ද්‍රවය මගින් අවශෝෂණය කරන තාප ප්‍රමාණයත් මිනිත්තුව තුලදී පරිසරයට හානි වෙන තාප ප්‍රමාණයත් එකතුවට. ඉතින් අපිට මේක ලියන්න පුළුවන් මිනිත්තුවක් තුලදී ද්‍රවයේ වාෂ්පීකරණය වීම සඳහා ද්‍රවය මගින් අවශෝෂණය කරන තාප ප්‍රමාණය ද්‍රව ස්කන්ධයේ 8.52 ග්‍රෑම් මේක කිලෝග්‍රෑම් කරන 10^3 ගුණ කරලා ද්‍රවයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවයෙන් ගුණ කරපුවාම ද්‍රවයේ වාෂ්පීකරණය වීම සඳහා අවශෝෂණය කරන තාප ප්‍රමාණය ලැබෙනවා. එතකොට මේකට එකතු කරන්න ඕන පරිසරයට හානි වෙන තාප ප්‍රමාණය. ওই දෙකේ එකතුව සමාන වෙනවා මිනිත්තුවකදී පද්ධතියට ලබා දෙන තාප ප්‍රමාණයට. ඉතින් මිනිත්තුවකදී පද්ධතියට ලබා දෙන තාප ප්‍රමාණය සමානයි 55 ගුණ කිරීම 60. මොකද ඒ දඟරේ ක්ෂමතාවය වොට් 55යි මිනිත්තුවකට තප්පර 60ක් තියෙන නිසා 60න් ගුණ කරපුවාම මිනිත්තුවකදී පද්ධතියට ලබා දෙන තාප ප්‍රමාණය ලැබෙනවා. එතකොට මේ සපයන සමතාවය
34යි වොට් වුණාම පද්ධතියට තාපයේ සපයන සමතාවයේ 34යි වොට් වුණාම 34යි වොට් වුණොත් එතකොට මොකද වෙන්නේ? එතකොටත් වාෂ්පීකරණය වෙනවා. මොකද සපයන සමතාවයේ 34යි වොට් උනත් මේ වාෂ්පීකරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ තාපාංකයට ආපුවාම. එතකොට තාපාංකයට ඇවිල්ලා තියෙන ද්‍රවයට 34යි වොට් සමතාවයකින් තාපය සපයනකොට ද්‍රවය වාෂ්පීකරණය වෙනවා. වාෂ්පීකරණය වෙනවා. ඒ වාෂ්පීකරණය හැබැයි කලින් ප්‍රමාණයටම වාෂ්පීකරණය එච්චර ශීඝ්‍රතාවයකින් වාෂ්පීකරණය වෙන්නේ නැහැ. මොකද ශ්‍රමතාවය අඩු නිසා. දැන් වාෂ්පීකරණය වෙන ශීඝ්‍රතාවය අඩුයි. අපිට දීලා තියෙනවා මේ වාෂ්පීකරණය වෙන ශීඝ්‍රතාවය 4.97යි. 4.97යි මිනිත්තුවට ග්‍රෑම්. හැබැයි පරිසරයට තාපය හානි වෙන ශීඝ්‍රතාවයේ වෙනසක් වෙන්නේ නැහැ. සපයන ශ්‍රමතාවයේ අඩු වෙච්ච නිසා වාෂ්පීකරණය වෙන ශීඝ්‍රතාවය අඩු වෙනවා. නමුත් පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න පුළුවන් නිව්ටන්ගේ සිසිලන නියමයේ ඇසුරෙන්. මොකද අනිකුත් භෞතික තත්ත්ව නියතව පවතිනකොට පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවයේ රඳා පවතින්නේ වස්තුවේ උෂ්ණත්වය සහ පරිසර උෂ්ණත්වය අතර අතිරික්ත උෂ්ණත්වය මත. එතකොට දැන් මෙතනදිත් මේක තාපාංකයට ඇවිල්ලා තියෙනවනේ. අපි කියමුකෝ ඒ උෂ්ණත්වය තීටා කියලා. පරිසර උෂ්ණත්වය තීටා නෝට්. එතකොට මෙතෙන් දෙන උෂ්ණත්ව අතිරික්ත උෂ්ණත්වය තීටා ඍණ තීටා නෝට්. මෙතනදී සපේන සමතාවය අඩු උනත් පද්ධතියේ උෂ්ණත්වය තාපාංකයේම තියෙන නිසා තාපාංකයේමයි තියෙන පද්ධතියේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වෙනසක් නැති නිසා එතකොට මෙතනත් අතිරික්ත උෂ්ණත්වය තීටා ඍණ තීටා නෝට්. එහෙනම් අවස්ථා දෙකේම අතිරික්ත උෂ්ණත්වයේ වෙනසක් නැහැ. ඒ හින්දා පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවයේ වෙනසක් වෙන්නේ නැහැ. පරිසරයට එකම ශීඝ්‍රතාවයෙන් අවස්ථා දෙකේදීම තාපය හානි වෙනවා. හැබැයි ශ්‍රමතාවය අඩු නිසා සපේන ශ්‍රමතාවය අඩු නිසා වාෂ්පීකරණය වෙන ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒක අපිට දැන් ලියන්න පුළුවන් මේ අවස්ථාව සඳහා 34යි වොට් ශ්‍රමතාවයකින් තාපය සපේන අවස්ථාව සඳහා මිනිත්තුවකදී වාෂ්පීකරණය වීමේදී අවශෝෂණය කරන තාප ප්‍රමාණය ද්‍රවය මිනිත්තුවක් තුළ වාෂ්පීකරණය වීමේදී ද්‍රවය මගින් අවශෝෂණය කරන තාප ප්‍රමාණය ද්‍රව ස්කන්ධය 4.97යි. ඒක කිලෝග්‍රෑම් කරන්න 10^3ෙන් ගුණ කරන්න ඕන. ද්‍රවයේ වාෂ්පීකරණ විශිෂ්ට ගුප්තතාපයේ L නම් මේක L වලින් ගුණ කරපුවහම අපිට ලැබෙනවා ඒ ද්‍රවය මගින් වාෂ්පීකරණය වෙච්ච ද්‍රවය මගින් ද්‍රව ස්කන්ධය මගින් වාෂ්පීකරණය වීම සඳහා අවශෝෂණය කරපු ගුප්තතාපය. ඒතකොට පරිසරයට හානි වෙන තාප ප්‍රමාණය H කියලා ගත්තොත් ඒ දෙකේ එකතුව සමාන වෙනවා පද්ධතියට මිනිත්තුවක් තුලදී සපයන ලද තාප ප්‍රමාණයට. එතකොට තාපයේ සපයන ශීඝ්‍රතාවය 34යි වොට් නිසා මේක 60න් ගුණ කළාම ලැබෙනවා සපයන ලද මුළු තාප ප්‍රමාණය මිනිත්තුවක් තුල. දැන් අපි අඩු කරමු. එකෙන් දෙක අඩු කරමු. එක අඩු කිරීම දෙක. H කැපෙනවා මෙතන 8.5 දෙකෙන් 4.97ක් අඩු කරොත් 12න් 7ක් 5යි 14න් 9ක් 5යි මේ පැත්තෙන් එකක් ගෙනිච්චනේ. දැන් තියෙන්නේ 7යි 7න් 4ක් 3යි. 3.5 ගුණ කිරීම 10^3යි L සමානයි. මේ පැත්ත අඩු කළොත් එහෙම 55න් 34ක් අඩු කරන්න තියෙන්නේ 5න් 4ක් 1යි 5න් 3ක් 2යි 21 ගුණ කිරීම 60. අපිට ලැබෙනවා එහෙනම් 21 ගුණ කිරීම 60 බෙදීම 3.55 ගුණ කිරීම 10^3යි. විසි එක ගුණ කිරීම 60
බෙදීම 3.55. එතන එනවා 354.93 කියලා. 354.93යි ගුණ කිරීම මේ 10 ඍණ 3 උඩට ගියාම 10 ධන 3 වෙනවා. එහෙමනම් 354.93යි කිලෝ ජූල් කිලෝග්‍රෑමයට. ඔන්න ඒ ද්‍රවයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය කිලෝග්‍රෑමයට කිලෝ ජූල් 354.93යි. හොඳයි ඊළඟ ගාන. රූපේ පෙන්වා ඇති ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ ඝන ද්‍රව්‍යයක් ද්‍රව වෙන තෙක් රත් කර සිසිල් වීමට සැලැස්වීමේදී උෂ්ණත්වයේ කාලය සමග වෙනස් වන ආකාරයයි. සෙල්සියස් 70 උෂ්ණත්වයේදී වක්‍රයට ඇඳි ස්පර්ශකයේ බෑවුම මිනිත්තුවට සෙල්සියස් 10ද ද්‍රවයේ විශිෂ්ට තාපධාරීතාවය 2000 සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්ද වේ. කාමර උෂ්ණත්වයේ 20කි ද්‍රවයේ විලයනයේ විශිෂ්ට ගුප්තතාවය සොයන්න. හොඳයි මේ ඝන ද්‍රව්‍යයක් ද්‍රව වෙන තෙක් රත් කරලා සිසිල් වෙන්න සලස්සලා ඒ සිසිල් වෙන කාලය තුල කාලය සමග ඒ ද්‍රවයේ උෂ්ණත්වය ඒ ද්‍රව්‍යයේ උෂ්ණත්වය සටහන් කරලා ප්‍රස්ථාරයක් ඇඳලා තියෙනවා. ඒ ප්‍රස්ථාරය අපිට මේ මෙහෙම දීලා තියෙනවා. කාලය මේ පැත්තේ උෂ්ණත්වය ඝන ද්‍රව්‍යයේ මුලින්ම තාපය සපයලා ඒක රත් කරලා ද්‍රව වෙන්න සලස්සලා ඒ ද්‍රවයටත් තාපය සපයලා තව දුරටත් රත් කරලා ඊට පස්සේ මේක සිසිල් වෙන්න සලස්සනවා. ඒ සිසිලණය වෙන ප්‍රස්ථාරය තමයි මේ දීලා තියෙන්නේ. එතකොට මේ හරිය තියෙන්නේ ද්‍රවය මේ උෂ්ණත්වයේදී තියෙන්නේ ද්‍රවය. ඉතින් ද්‍රවය ඔහම සිසිල් වීගෙන ඇවිල්ලා සෙල්සියස් 60 කියන උෂ්ණත්වයටපත් වුනහම මෙතන 60 සෙල්සියස් 60 කියන උෂ්ණත්වයටපත් වුනහම උෂ්ණත්වය අඩු වෙන එක නවතිනවා. එහෙමම නියත උෂ්ණත්වය යම් කාලයක් පවතිනවා. ඒ කාලය මිනිත්තු 5 සිට 15 දක්වා මිනිත්තු 10ක්. මිනිත්තු වලින් දීලා තියෙන්නේ කාලය. මිනිත්තු 10ක් තිස්සේ මේක නියතව පවතිනවා. ඊට පස්සේ ආපහු උෂ්ණත්වය අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක හුරු පුරුදු ප්‍රස්ථාරයක් නිසා මේ ප්‍රශ්නේ දීපු ගමන් මේ ප්‍රස්ථාරයේ අදහස ළමයින්ට තේරුම් ගන්න පුළුවන් නම් මේ ගාන හදන එක ලේසි. ඉතින් මෙතනදී සිද්ධ වෙන්නේ මේ ද්‍රවය සිසිල් වෙලා සෙල්සියස් 60ට ඇවිල්ලා නියතව තියනවා කියලා කියන්නේ මේ කාලය තුල තමයි ඝනීකරණය වෙන්නේ. ද්‍රවය ඝනීකරණය වෙනවා. ඝනීකරණය පටන් ගන්න මෙතෙන්දී සෙල්සියස් 60 උෂ්ණත්වයට පත් වුණාට පස්සේ එතකන් ද්‍රව තත්වයේ තියෙනවා 60 දී ඝනීකරණය පටන් ගන්නවා.
මේ මිනිත්තු 10 තුලදී සිද්ධ වෙන්නේ ඝනීකරණ ක්‍රියාවලිය. ඒ මිනිත්තු 10 අවසන් වෙච්චහම ඒ කියන්නේ 15 වෙනි මිනිත්තුවට පස්සේ සම්පූර්ණම මේක ඝනීකරණය වෙලා අවසానයි. ඒ ද්‍රවයේ මුළුමනින්ම ඝන බවට පත් වෙලා අවසාන වෙනවා 15 වෙනි මිනිත්තුවේදී. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ඝනය තවදුරටත් සිසිල් වීම තමයි මේ දක්වලා තියෙන්නේ. දැන් අපිට මේක දීලා තියෙන්නේ සෙල්සියස් 70 කියන උෂ්ණත්වයේදී සිසිලන ශීඝ්‍රතාවය. සෙල්සියස් 70 දී සිසිලන ශීඝ්‍රතාවය දීලා තියෙනවා. ඒ වගේම පරිසර උෂ්ණත්වය දීලා තියෙනවා. පරිසර උෂ්ණත්වය සෙල්සියස් 20යි කියලා දීලා තියෙනවා. පරිසර උෂ්ණත්වය සෙල්සියස් 20ක් කියලා දීලා තියෙනවා. පරිසර උෂ්ණත්වය සෙල්සියස් 20ක් කියලා දීලා තියෙනවා. සෙල්සියස් 70 දී සිසිලන ශීඝ්‍රතාවය දීලා තියෙනවා. දැන් හොයන්න ඕන ද්‍රවයේ විලයනයේ විශිෂ්ට ගුප්තතාපය. ඉතින් විලයනයේ විශිෂ්ට ගුප්තතාපය කියන්නේ මේ ඝනීකරණයේ විශිෂ්ට ගුප්තතාපය. කිලෝග්‍රෑම් එකක් සම්පූර්ණයෙන්ම ඒකේ ද්‍රවාංකයේදී ඝන බවට පත්වීම සඳහා පිට කරන තාප ප්‍රමාණය. ඒක අනිත් පැත්තට ගත්තොත් එහෙම ද්‍රවාංකයේදී කිලෝග්‍රෑම් එකක් සම්පූර්ණයෙන්ම ද්‍රව බවට පත්වීම සඳහා පිට කරන අවශෝෂණය කරන තාප ප්‍රමාණය. ඒ දෙක සමානයි. ඒ නිසා දැන් අපි මෙතන ඝනීකරණය වීමේදී පිට කරන තාප ප්‍රමාණය හොයාගත්තත් ඒක විලයනයේ විශිෂ්ට ගුප්තතාපය. කිලෝග්‍රෑම් එකක් පිට කරන තාප ප්‍රමාණය. ඉතින් මෙතනදී මේ අපි හිතමුකෝ මේ පද්ධතියේ තියෙන ද්‍රව ස්කන්ධයේ සිම්පල් m කියලා. සිම්පල් m ද්‍රව ස්කන්ධයක් තියෙනවා කියලා හිතමුකෝ මේ පද්ධතිය. එතකොට අපිට හොයන්න පුළුවන් සෙල්සියස් 60 කියන උෂ්ණත්වයේදී සිසිලන ශීඝ්‍රතාවය. d theta යට dt සමානුපාතිකයි θ ඍණ θ නෝට් කියන සම්බන්ධය පාවිච්චි කරලා. ඒ කියන්නේ උෂ්ණත්වයේ පහළ බැසීමේ ශීඝ්‍රතාවය අතිරික්ත උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි කියන සම්බන්ධතාවය පාවිච්චි කරලා අපිට 60 දී සිසිලන ශීඝ්‍රතාවය හොයන්න පුළුවන්. ඒ කියන්නේ 60 දී උෂ්ණත්වයේ පහළ බහින ශීඝ්‍රතාවය. දැන් මේ ද්‍රවයේ විශිෂ්ට තාපධාරිතාවයක් දීලා තියෙන නිසා 60 දී සිසිලන ශීඝ්‍රතාවය හොයාගත්තොත් 60 දී තාපය හානි වෙන ශීඝ්‍රතාවය හොයාගන්න පුළුවන්. ඒ 60 දී තාපය හානි වෙන ශීඝ්‍රතාවය හොයාගන්න අපි පාවිච්චි කරනවා මෙන්න මේ සමීකරණය. dq බෙදීම dt සමානයි mc d theta යට dt. ඉතින් 60 දී d theta යට dt අපිට හොයාගන්න පුළුවන් නේ. ඒක පාවිච්චි කරලා අපිට මේ සමීකරණයෙන් පුළුවන් 60 දී තාපය හානි වෙන ශීඝ්‍රතාවය හොයන්න. ඒ ශීඝ්‍රතාවයෙන් තාපය හානි වෙනවා නම් මිනිත්තු 5ක් තුල හානි වෙන මිනිත්තු 10ක් තුල සෙල්සියස් මිනිත්තු 5 වෙනි මිනිත්තුවේ ඉඳලා 15 වෙනි මිනිත්තුව දක්වාම ඝනීකරණ ක්‍රියාවලියමනේ සිද්ධ වෙන්නේ. ඒ මිනිත්තු 10 තුල හානි වෙන මුළු තාප ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන්. එතකොට මේ මිනිත්තු 10 තුල හානි වෙන මුළු තාප ප්‍රමාණය කියලා කියන්නේ සිම්පල් m ස්කන්ධයක් සම්පූර්ණ ඒකේ ද්‍රවාංකයේදී සම්පූර්ණයෙන්ම ඝන බවට පත්වීම සඳහා පිට කරන තාප ප්‍රමාණය. එහෙනම් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් පිට කරන තාප ප්‍රමාණය හොයන්න අපි ඔය හොයාගන්න තාප ප්‍රමාණය m වලින් බෙදලා අපිට ඒක හොයාගන්න පුළුවන්. ඉතින් ඒකම අනිත් පැත්තට සමාන වෙනවා කියලා මම කලින් කිව්වනේ මේ ද්‍රවාංකයේදී ද්‍රව අවස්ථාවේ සිට සම්පූර්ණයෙන්ම ඝන බවට පත්වීමට අවශෝෂණය කරන තාප ප්‍රමාණයට. දැන් මෙතෙන්දී හොඳයි අපි එහෙනම් ඉස්සෙල්ලාම මේ 60 දී සිසිලන ශීඝ්‍රතාවය හොයමු.
මේ සම්බන්ධතාවය පාවිච්චි කරලා හොයන්න පුළුවන් 70 දී අපිට දීලා තියෙනවා 10යි කියලා. 10 සමානුපාතිකයි 70 ඍණ 20. 60 දී හොයන්න ඕන මම ඒක r කියලා ගන්නම්. r සමානුපාතිකයි 60 ඍණ 20. ඊට පස්සේ මේක බෙදනවා මම r මේ පහළ තියෙන ප්‍රකාශනයේ ඉහළ තියෙන ප්‍රකාශනයේ ඒතර r බෙදීම 10 සමානයි 60න් 20ක් අඩු කරපුවාම 40යි 40 බෙදීම 50. 10ට 10 එකයි 50ට 10ව 5යි 45න් බෙදුවාම 8යි. 8යි සෙල්සියස් මිනිත්තුවට සෙල්සියස් 8යි. එතකොට අපිට දැන් හොයන්න පුළුවන් පරිසරයට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය dq යට dt සමානයි mc d theta යට dt. m කියන එක දන්නේ නැහැ අපි m කියලාමනේ ගත්තේ. c කියන්නේ 2000යි. d theta යට dt කියන්නේ 8යි. ඔන්න මිනිත්තුවකදී නැත්නම් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය. තාපය හානි වීමේ ශීඝ්‍රතාවය. එතකොට අපිට මේක සුළු කරලා ගත්තොත් එන 8 වරක් 2 16යි. 16.3යි m. තාපය හානි වීමේ ශීඝ්‍රතාවය. සිම්පල් m ස්කන්ධයක් මෙන්න මේ කාලය තුල තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අපිට ලැබෙන්නේ. ඒ කාලය තුල හානි වෙන මුළු තාප ප්‍රමාණය හොයන්න නම් මේ මිනිත්තු වලට හානි වෙන තාප ප්‍රමාණයනේ. මුළු තාප ප්‍රමාණය හොයන්න මිනිත්තු 10ක් තිස්සේ මේ ගණීකරණ ක්‍රියාවලිය සිද්ධ වෙන හින්දා 10න් ගුණ කරන්න ඕන. හානි වෙන මුළු තාපය Q සමානයි 16000 ගුණ කිරීම 10යි m. ඔන්න සිම්පල් m ස්කන්ධය සම්පූර්ණයෙන්ම ගණීකරණය වෙනකොට පිට කරන තාප ප්‍රමාණය. කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් මගින් පිට කරන තාප ප්‍රමාණය හොයන්න. ඒ කියන්නේ විලේනී විශිෂ්ට ගුප්ත තාපය හොයන්න මේක බෙදන්න ඕන සිම්පල් m වලින්. 160 ගුණ කිරීම 10 3යි m වලින් බෙදන්න. එතකොට අපිට ලැබෙනවා 160යි කිලෝ ජූල් කිලෝග්‍රෑමයට. කිලෝ ජූල් 160යි කිලෝ ජූල් කිලෝග්‍රෑමයට.